Hallelujah. Amen. විශ්වාස කරනවා මම ඇහෙන්නේ ඔබ සියලු දෙනාටම. Hallelujah. Amen. අද පාලකුරු කෙරෙස්වීමේ තුන්වෙනි දවස ඒ ස්ථානයේ පාස්ටර් සඳුන් සහ ඒ වගේම ඔබගේ ප්‍රධාන පාස්ටර් එරික් ඒ ස්ථානයේ තුල සිටිනවා. මේ වෙලාවෙත් ඒක අවසන් වෙලා ඉවරයි. ඔන්නෝර ප්‍රදේශයේ ඉඳලා මේ ස්ථානට පැමිණෙනවා. ඉතින් ඒක අලංකාරමත් අවස්ථාවක්. ශ්‍රී ලංකාවේ ඉන්න විවිධ දේව කැතිවරුන් එකට ඒක රාශිය වෙනවා. දෙවියන් වහන්සේගේ වැඩේ උදෙසා. ඒක නායකත්වයේ දෙන ඔබගේ පාස්ටර් අද ඔවුන් විශිෂ්ට සේවයක් දින 3ක් කරා. ඔවුන් දැන් පැමිණෙමින් සිටිනවා. හෙට උදෑසන පාස්ටර් එරික් සිටිනවා මේ ස්ථානයේ උදෑසන 6ට යාංචාවේ. ඒ වගේම හවස 3ට හෙට පොය දේව මෙහෙය තිබෙනවා. ඔබට පුළුවන් පොය දේව මෙහෙයදී පාස්ටර් එරික් මුණ ගැහෙන්න. ඔබට යම් දේවල් කතා කරන්න තියෙනවනම් යම් දේවල් ඔහුත් එක්ක බෙදා ගන්න තිබෙනවනම් ඔබට පුළුවන් උදෑසන 6ට ඒ වගේම උදෑසන 3ට හවස 3ට ඌව මුණ ගැහෙන්න. හලෙලූයා. අපි අලංකාරත් ප්‍රසන්නාදයක් දෙමු දෙවියන් වහන්සේට. අද දවසේ දෙවියන් වහන්සේගේ වචනයට තේමාව තමයි උන්වහන්සේගේ උපදෙස් ඔබව උසස් කරයි. හැබැයි කෙනාට කියන්න දෙවියන් වහන්සේගේ උපදෙස් ඔබ උසස් කරන්න යනවා. හලෙලූයා. උන්වහන්සේගේ උපදෙස් ඔබ උසස් ජීවිතයකට ගෙන්න යනවා. මේ තේමාවේ පොඩ්ඩක් ඉන්න සභාවේ හැම කෙනෙක්ම මේ තේමාව දකින්න. ඊතාල දින වචනේ කියවන්න. ඔබගේ ජීවිතේ උසස් භාවයක් ඔබට අවශ්‍යද මේ සැඳෑවේ? සමහර වෙලාවට කෙනෙක් හැලවීම ලබලා වසර 25ක් වෙන්න පුළුවන්. කෙනෙක් කියන්න පුළුවන් පාස් මා අවුරුදු 10යි. නමුත් මගේ ජීවිතේ කිසිම උසස් වීමක් නැහැ නේ. මගේ ජීවිතේ කිසිම වර්ධනයක් මම දැක්කේ නැහැ නේ කියලා. හැබැයි ඔබ මේ තේමාව අද දවසේ ලබා ගන්න යන වචනය ඔබගේ ජීවිතේ ගේන්න යන උසස් ජීවිතයකට. ඔබ උසස් කරන්න යන්නේ මොනවද? ඒ තමයි දෙවියන් වහන්සේගේ උපදෙස්. කියන මාත් එක දෙවියන් වහන්සේගේ උපදෙස්. හලෙලූයා. දෙවියන් වහන්සේගේ වචනේ කියවන්න දෙනවා හිතෝපදේශයේ පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදය. හිතෝපදේශයේ පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදයේ කියනවා ගුරුකම තදින් අල්ලා ගන්න. එයත් නැර. එය තබා ගන්න. මක්නිසාද එය නුඹේ ජීවනයයි. සභාවේ සියලු දෙනාම ඔබගේ බයිබලේ පෙරලලා මේ වචනේ බලන්න පුළුවන්. එතකොට ඔබට මේ ටීවී එකකින් වචනේ කියවන්න පුළුවන්. අපි හැම කෙනෙක්ම කියමු මේ වචන කියන මාත් එක ගුරුකම තදින් අල්ලගන්න. ඒ අතනාරින්න. ඒ තබා ගන්න. අග්නිසාද ඒ නුඹේ ජීවනයයි. හලෙලූයා. හලෙලූයා. මේ වචනේ කියනවා ගුරුකම. ගුරුකම තදින් අල්ලගන්න. මොකද්ද මේ ගුරුකම කියන්නේ? ඒ තමයි දෙවියන් වහන්සේ දෙන උපදේශයන්. උන්වහන්සේ ඔබට දීලා තියෙන උපදේශ. ඒක තදින් අල්ලගන්න කියනවා. ඒ උපදේශ අතාරින්න එපා කියලා කියනවා ඔබට. ඒ උපදේශ ඔබ ළඟ තියාගන්න කියලා කියනවා. එවිට ඒක නුඹේ ජීවනය වෙන්න යනවා. ඒක ඔබට උසස් ජීවිතයක් බවට පත් වෙන්න යනවා. හලෙලූයා. සෙනෙවන් සහෝදරයන් සහෝදරිය අද ගොඩක් අයගේ කිතුණු ජීවිතේ සමහර වෙලාවට අවුල් වෙලා තියෙන්නේ. වසර ගණනාවක් පස්සේ යන ජීවිතේ ඉන්නවා. හැබැයි කිතුණු ජීවිතේ අවුල් වෙලා. ඒ අය උත්සාහ කරනවා කිතුණු ජීවිතේ හරි ස්ථානයකට ගේන්න. නමුත් ස්ථානයකට ගෙන්න ගන්න අමාරුයි. කොච්චර වෑයම් සමහර අය නිරහරව ඉන්නවා. තමන්ගේ කිතුණු ජීවිතේ හරි තැනකට ගේන්න. සමහර අය යාචනා කරනවා. තමන්ගේ ක්‍රිස්තියානි ජීවිතේ හරි තැනකට ගන්න. සමහර අය යාචනා කරනවා. කොච්චර යාචනා කරා කොච්චර නිරහර විදියට හරි තැනකට එන්නේ නැහැ ක්‍රිස්තියානි ජීවිතේ. සෙනෙවන්තය අද දවසේ ඔබ ලබා ගන්න වචනේ ඔබ ගේන්න යනවා බලවත් ස්ථානයකට. දෙවියන් වහන්සේගේ උපදෙස්. අද අපි ගොඩක් වෙලා යාචනා කරනවා. අපි ගොඩක් වෙලා නිර්හාරව ඉන්නවා. හැබැයි උන්වහන්සේගේ උපදෙස් සලකන්නේ නැහැ. සෙනෙවන් සහෝදරයන් සහෝදරිය යාචනාව ගොඩක් වැදගත් ඔබගේ ජීවිතේ.
ජේසුස් වහන්සේ වැඩි කාලයක් යාචනා කරා. නිරහරව වැදගත් දෙයක් ඔබගේ ජීවිතේ. ජේසුස් වහන්සේ නිරහරව හිටියා. හැබැයි උන්වහන්සේ නිතරම දෙවියන් වහන්සේගේ උපදෙස් තුල ක්‍රියාත්මක වෙනවා. හල්ලෙලූයා. යාඥා කරන අයට, නිරහරව ඉන්න අයට තව එක දෙයක් අවශ්‍ය වෙනවා. දෙවියන් වහන්සේගේ උපදෙස් තදින් අල්ලගන්න. ඔබ යාඥා කරලා උන්වහන්සේගේ උපදෙස් පැත්තක දැම්මොත්, ඔබ නිරහරව ඉඳලා උන්වහන්සේගේ උපදෙස් පැත්තක දීපොත්, ඔබ ඔබගේ ප්‍රඥාවෙන් ගමන් කරන්න ගියොත්, ඔබ ඔබගේ හිතේ කැමැත්තට ගමන් කරන්න ගියොත්, ඔබ ඔබගේ සැලසුම් එක්ක ගමන් කරන්න ගියොත්, ඔබට වරදින්න පුළුවන් ඔබගේ ක්‍රිස්තියානි ජීවිතේ. සෙනෙහවන් සහෝදරයන් සහෝදරිය, මේ සැන්දෑවේ ඔබ ඉහළට ගේන්න යන්නේ එකම එක දෙයක්. ඔබ යාඥා කරනවා වගේම, ඔබ නිර්හාරව ඉන්නවා වගේම, ඔබ සභාවට පැමිණෙනවා වගේම දෙවියන් වහන්සේගේ උපදේශයන් තදින් අල්ලගන්න කෙනෙක් වෙන්න. ඒක පවත්වන කෙනෙක් වෙන්න. ඔබ දන්නවද දෙවියන් වහන්සේ ආශිර්වාද කරන්නේ කටද? උන්වහන්සේ ආශිර්වාද කරන්නේ දෙවියන් වහන්සේගේ වචනේ පවත්වන සෙනඟට. හල්ලෙලූයා. තේරුම් ගන්න දෙවියන් වහන්සේ ආශිර්වාද කරන පුද්ගලයා කවුද? උන්වහන්සේ ආශිර්වාදය තියන්නේ කාටද? වචනේ ජීවිතේ පවත්වන කෙනා. උපදෙස් තදින් අල්ලගන්න කෙනා. දෙවියන් වහන්සේගේ මාර්ගය අතහරින්න නැතුව, මේ මාර්ගය තමන් ළඟ තියාගෙන ඒක පැවැත්ම කරගෙන කෙනාට දෙවියන් වහන්සේ ආශිර්වාද කරන්නට යනවා. හල්ලෙලූයා. සෙනෙහවන් සහෝදරය සහෝදරිය, එක සහෝදරියක් හිටියා. මේ සහෝදරියට අවශ්‍ය වුණා ඒක ආර්ථික ගැටලුවක් නිසා විදේශගත වෙන්න. එයාගේ අවශ්‍යතාවය වුණේ මුදල්. එයාට පවුලක් තිබුණා. එයාට දරුවෙක් හිටියා. එයාට අවශ්‍ය වුණා මුදල්. එයාට ගයක් හදාගන්න, එයාගේ දරුවාට උගන්වන්න, එයාගේ පවුල් ජීවිතේ ඉදිරියට යන්න. ඒ නිසා එයා තීරණයක් ගත්තා විදේශ රටකට ඇතුල් වෙන්න. එයාට ඉන්නවා අවුරුදු 2ක විතර පුංචි කුඩා දරුවෙක්. එක අවස්ථාවක මම යාච්ඡා මෙහා කරමින් සිටිද්දී මේ සහෝදරිය මගෙන් ඇවිල්ලා ඇහුවා, "පාස මම රට යන්න දෙපාද?" "පාස මට කියන්නේ. පාස කියන දේ මම කරන්න කැමතියි" කියලා. මම එයාට කිව්වා, "ඔබට කුඩා දරුවෙක් ඉන්නේ. මේ දරුවාට අම්මා කෙනෙක් නැතුව යනවා. ඔබ විදේශගත වුණා. ඒ වගේම මේ දරුවාට පාසලට යවන්න අවශ්‍යයි. මේ දරුවාට ඔබ කෑම කන්න දෙන්න අවශ්‍යයි. මේ දරුවාට ඔබ හොඳින් අඳින්න අවශ්‍යයි. ඒ නිසා මේ වෙලාව විදේශගත වීම දෙවියන් වහන්සේගේ කැමැත්තක් නෙමෙයි. ඔබ ඉන්න තැනම ඉන්න. දෙවියන් වහන්සේට පුළුවන් ඔබට සපයන්න. දෙවියන් වහන්සේට පුළුවන් ඔබට ආශිර්වාද කරන්න." නමුත් ඔබ දන්නවද මේ සහෝදරය එක දෙයක් කරා. ඒ තමයි ඒ උපදේශය තදින් අල්ලගත්තේ නැහැ. එයා තීරණයක් ගත්තා. එයාගේ ආර්ථික ගැටලුව නිසා, එයාගේ ප්‍රඥාවෙන්, එයාගේ කැමැත්තෙන් එයා තීරණයක් ගත්තා, මම කොහොම හරි විදේශ රටකට යනවා. ඔබ දන්නවද එයා ගියා විදේශ රටකට. වසර 2කින් පස්සේ එයා ලංකාවට ආවා. ඒ ලංකාවට එද්දී ඇගේ මුළු ශරීරෙම රෝගී වෙලා, ඇට ඒ රටේ හොඳටම පහර දීලා, ඒ වගේම ලංකාවේදී ඇගේ ඇටකටු හොඳට සුවෙන් තිබ්බේ. ඇගේ පාදවල කිසිම අසනීප තත්ත්වයක් තිබෙන්නේ නැහැ. අත්වල කිසිම අසනීප තත්ත්වයක් තිබෙන්නේ නැහැ. ස්නායුවල කිසිම අසනීප තත්ත්වයක් තිබෙන්නේ නැහැ. නමුත් අවුරුදු 2ක් ගෙවලා ලංකාවට එද්දී ඇගේ මුළු ශරීරෙම බරපතල රෝග වලට ලක් වෙලා තිබුණා. ඔබ දන්නවද ක්‍රිස්තියානි ජීවිතේ අවුල් වෙනවා. ක්‍රිස්තියානි ජීවිතේ වැටෙන්න පුළුවන්. ක්‍රිස්තියානි ජීවිතයේ සෙනෙහවන් සහෝදරය සහෝදරිය පිට වැටෙන්න පුළුවන් එකම ස්ථානය තමයි උන්වහන්සේගේ උපදෙස් අනුගමනය කරන්න නැති. ඔබගේ ජීවිතේ නිතරම ඔබ කල්පනා කරලා බලන්න ඕනේ, මම දෙවියන් වහන්සේගේ උපදෙස් එක්ක ජීවත් වෙන කෙනෙක්ද? මම දෙවියන් වහන්සේගේ උපදෙස් මල් ළඟ තියාගෙන ඉන්නවද? මම ඒව අතාරින්න නැතුව ඉන්නවද? මම ඒවා පවත්වනවද? ඒක ඔබගේ ජීවනයේ බවට පත් වෙන්න යනවා. හල්ලෙලූයා. දෙවියන් වහන්සේගේ වචනයෙන් ඔබට එක පුද්ගලයෙක්ව පෙන්වන්නට යනවා. ඔහුගේ නම තමයි ඊසාක්. මේ ඊසාක්ගේ ජීවිතයේ තිබ්බ අත්දැකීමක් ඔබට ගේන්න යනවා මේ සැන්දෑවේ. උපත්ති පොතේ 26 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි පදේ ඉඳලා 15ට. ආබ්‍රහම්ගේ දවස්වලදී වූ 1 වෙනි සාගතය හැර තවත් සාගතයක් දේශයේහි ඇතිවිය. ඊසාක් පිලිස්තිවරුන්ගේ රජු අබිමෙලෙක් වෙතට ගෙරාරට ගියේ. ස්වාමීන් වහන්සේ ඔහුට පෙනී මිස්රයට නොගොස් මා විසින් නුඹට කියන දේශයේහි වාසය කරපන්න. මේ දේශයේහි විදේශීව සිටපන්න. මම නුඹ සමග සිට නුඹට ආශිර්වාද කරන්නෙමි. අක්නිසාද මම නුඹටද නුඹේ වංශයටද මේ සියලු දේශයන් දෙන්නෙමි.
මම නුඹේ පියෝ ආබ්‍රහම්ට දීවල දිවරීම ඉෂ්ට කරන්නේ. හලෙලූයා. හැබැයි කෙනාට කියන්න ඊසාගේ ජීවිතෙන් අත්දැකීමක් ලබා ගන්න. තාගේ ජීවිතෙන් අපි අත්දැකීමක් ගන්න යන්නේ මේ සඳහාවේ. ඔබ දෙවියන් වහන්සේ ආශිර්වාද කරපු මනුෂ්‍යයන්ගේ ජීවිත වලින් අත්දැකීම් ගන්න ඕනේ ඔබගේ ජීවිතේට. හලෙලූයා. දෙවියන් වහන්සේ බ්ලෙස් කරපු මනුෂ්‍යයෝ ඉන්නවා මේ පොළොවේ. සෙනෙහවන් සහෝදරයා සහෝදරිය දෙවියන් වහන්සේ ආශිර්වාද වලින් පුරවපු පුද්ගලයෝ ඉන්නවා මේ පොළොවේ. ඒ පුද්ගලයන්ගේ ජීවිත ඔබ හොයන්න ඕනේ. ඒ පුද්ගලයන්ගේ ජීවිත වලට ඔබ එබෙන්න ඕනේ. ඔබ කල්පනා කරන්න ඕනේ මේ අය කොහොමද ආශිර්වාද ලැබුවේ? මේ අය කොහොමද වර්ධනය වුනේ? මේ අය කොහොමද උසස් ජීවිතයකට ගමන් කළේ? ඔබ ඒ අයගේ ජීවිතය ඇතුලෙන් අරගෙන ඔබගේ ජීවිතය උසස් ජීවිතයකට ගේන්න ඕනේ මේ පොළොවේ ජීවිතේ. හලෙලූයා. ඊසාගේ ජීවිතයේ අත්දැකීම. සෙනෙහවන් සහෝදරයන් සහෝදරි අපි උපති පොත කියවද්දී මොකද්ද දකින්නේ 26 වෙනි පරිච්ඡේදයේ ආබ්‍රහම්ගේ දවස්වලදී ඌ පළවෙනි සාගතය හැර තවත් සාගතයක් දේශයේ ඇතිවිය. බයිබලයේ කියනවා ඊසාගේ කාලේ සාගතයක් කියලා කියන්නේ සෙනෙහවන්තය ආහාර නැතුව යනවා. වතුර නැතුව යනවා. ගස්වල ගෙඩි නැතුව යනවා. ආහාර නිපද වෙන්නේ නැතුව යනවා. පොළොව ඵල දරන්නේ නැතුව යනවා. සෙනෙහවන් සහෝදරයා සහෝදරිය කෑම නිපද වෙන්නේ නැහැ. පොළොවේ සස්ත්‍රීකත්වයේ නැතුව යනවා. අපි මේකට කියනවා සාගතයක්. සෙනෙහවන් සහෝදරයා සහෝදරිය ඔබ දන්නවද ඊසාගේ කාලේ මේ වගේ තද සාගතයක් ගෙරාර් වලට ඇති වුණා. කෑම නැති, වතුර නැති, ඵල දරන්නේ නැති සාගතයක් ඊසාගේ කාලේ ඇති වුණා. ඔබ දන්නවද මේ ගෙරාර් වල සෙනගක් වාසය කරා? බොහෝ සංඛ්‍යාවක් මේ ගෙරාර් වල හිටියා. මේ ගෙරාර් වල හිටපු සියලු සෙනගට තමයි මේ සාගතය ඇති වුණේ. මේ ගෙරාර් වල ජීවත් වෙච්ච සෙනග තීරණයක් ගත්තා. මොකද ගත්ත තීරණේ? ඒ තමයි ඔවුන් මිස්රේ බලලා ගෙරාර් අතහැරලා මිස්රේට යන්න තීරණයක් ගත්තා. ඔබ දන්නවද ඒ තීරණය ඔවුන් ගත්තේ ඔවුන්ගේ ප්‍රඥාවෙන්. ඒ තීරණය ඔවුන් ගත්තේ ඔවුන්ගේ මනසින්. ඒ තීරණය ඔවුන් ගත්තේ දෙයක් ඔවුන්ගේ ඇස් වලින් දැක්ක නිසා. ඒ තීරණය ඔවුන් ගත්තේ සෙනෙහවන් සහෝදරයා සහෝදරිය ඔවුන්ට පේන්න තියෙන තත්වයන් නිසා. අද අපි තීරණ ගන්නවා. සමහර අවස්ථාවලදී දේවල් අපිට පේන නිසා, දේවල් අපි දකින නිසා, සමහර සිදුවීම් සිද්ධ වෙලා තියෙන නිසා අපි තීරණයක් ගන්නවා සමහර දේවල් අතාරින්න. ඔබ දන්නවද ඊසාගේ කාලේ සෙනග ගෙරාර් අතාරින්න තීරණයක් ගත්තා. තීරණයක් අරගෙන ඔවුන් සස්ත්‍රීක ඉස්රාණයක් දැක්කා. ඒ තමයි මිස්රය. මිස්රේ ගොඩාක් සස්ත්‍රීකයි. ඒකේ කෑම හොඳට තිබුණා. ඒකේ වතුර හොඳට තිබුණා. ඒක හොඳට හැම දෙයක් මේකේ හොඳට වැඩ කරා. ඔවුන් තීරණය ගත්තා ගෙරාර් අතහැරලා මිස්රයට ගිහිල්ලා තමන්ගේ පවුල්, තමන්ගේ දරුවෝ යහපත් කාලයක් ගත කරන්න. ඔබ දන්නවද සෙනග ගමන් කරනවා සාගත කාලයේ තියෙන ගෙරාර් අතහැරලා ස්ථානයකට මිස්රය හොයාගෙන. සෙනග පෙරහැරක වගේ යනවා. සෙනෙහවන් සහෝදරයා සහෝදරිය අපිත් මේ වගේ සමහර ප්‍රශ්න ආවම අපි ඉන්න තැන අතාරිනවා. අපි ඉන්න ස්ථානය අතාරිනවා. අපේ ප්‍රඥාවෙන් අපි තීරණ ගන්නවා. අපේ හිතට දැනෙන දේෙන් අපි තීරණ ගන්නවා. අපේ මනසට එන දේෙන්, අපේ ඇස් වලට පේන දේවල් වලින් අපි තීරණය කරනවා මේ වෙලාවේ මට මීට වඩා හොඳයි වෙනත් ස්ථානයක් කියලා. ඔබ දන්නවද මේ සෙනග තමන්ගේ ප්‍රඥාවට අනුව තීරණයක් ගත්තා. අපි මෙතන අතහැරලා යමු. ඔබ දන්නවද මේ තීරණයත් එක්ක එකතු වෙනවා එක දෙවියන් වහන්සේගේ මිනිසෙක්. ඌගේ නම තමයි ඊසාක්. ඔබ දන්නවද මේ ඊසාක් මේ සෙනගත් එක්කම ඊසාකුත් ගෙරාර් අතහැරලා මිස්රයට යන්න යද්දී දෙවියන් වහන්සේ ඊසාක්ට කතා කරනවා. හලෙලූයා. දෙවෙනි පදේ කියන්නේ උපත් පොතේ 26:2 කියනවා ස්වාමින් වහන්සේ ඔහුට පෙනී මිස්රයට නොගොස් මා විසින් නුඹට කියන දේශයේහි වාසය කරපන්න. මිස්රයට නොගොස් මා විසින් නුඹට කියන දේශයේහි වාසය කරපන්න. මේ දේශයේහි විදේශීව සිටපන්න. හලෙලූයා. දෙවියන් වහන්සේගෙන් උපදේශයක් එනවා ඊසාගේ ජීවිතේට. හලෙලූයා. දෙවියන් වහන්සේගේ මොනවාද එන උපදේශය? සාගත කාලයේදී ඊසාක් නුඹ මිස්රයට යන්න එපා.
මා විසින් නුඹට කියන දේශයේ වාසය කරන්න. සෙනෙහවන් සහෝදරය සහෝදරී ඊසාක්ට උපදේශයක් දුන්න දෙවියන් වහන්සේ. සාගතයක් තියෙනවා ඊසා. නමුත් ඔබ සාගතයේ තියෙන තැන ඉන්න ඕනේ. සෙනග යන පස්සේ නුඹ යන්න එපා. හලෙලූයා. දෙවියන් වහන්සේ පුදුම අත්දැකීමකට ඊසාක්ව ගෙනා. පුදුම තැනක ඊසාක්ව තිබ්බා. මේක පුදුම අත්දැකීමක්, පුදුම ස්ථානයක් දෙවියන් වහන්සේ ඊසාක්ට දීපු. ඒ කියන්නේ කෑම නැති, වතුර නැති, හැමෝම අතහැරලා පාළු වෙලා යන හිස් වෙන තැනක ඊසාක්ට කිව්වා දෙවියන් වහන්සේ ඉන්න කියලා. ඔබ කල්පනා කරලා බලන්න ඔබගේ ගමේ ඔබගේ පළාතේ සාගතයක් ආවොත් දෙවියන් වහන්සේ ඔබට කියනවා යන්න එපා. ඔබගේ ගෙදරම ඔබට ඉන්න කියලා. නමුත් මුළු ගමම යද්දි ඔබට මොනවද දැනෙන්නේ? ඔබට දැනේ ලොකු පාළුවක්. ඔබට දැනේ ඔබ තනි වෙලා වගේ. ඔබට දැනේ හැමෝම ගිහිල්ලා මම විතරයි මෙතන ඉන්නේ. මමත් අර සෙනග වගේ යන්න ඕනේ කියන අදහස ඔබටත් එන්න පුළුවන්. ඔබ දන්නවද ඒ සෙනග ඔක්කොම ගමන් කරේ තමන්ගේ ප්‍රඥාවෙන්. තමන්ගේ තෝරා ගැනීම වලින්. තමන්ගේ හිතේ එන අදහස් වලින්. හැබැයි දෙවියන් වහන්සේ ඊසාක්ට උපදේශයක් දෙනවා. ඊසාක් නුඹ යන්න එපා ඒ වගේ. සෙනග ගමන් කරන විදිහට නුඹ ගමන් කරන්න එපා. නුඹට මම උපදේශයක් දෙනවා. නුඹ ඉන්න තැන ඉන්න ඕනේ. මේ දේශයේ නුඹ සිටින්න. හලෙලූයා. ඔබ දන්නවද ඊසාක් වහන්සේගේ උපදේශය බාරගත්තා. ඒක කරන්න අමාරු වුණත් ඊසාක් ඒක බාරගත්තා. හැමෝම අතහැරලා යන තැන ඊසාක් තීරණයක් ගත්තා. තමන් ඒ තැන දෙවියන් වහන්සේත් එක්ක හිටගන්න. සෙනෙහවන් සහෝදරයන් සහෝදරිය ඔබ දන්නවද ඊසාක් ඒ ස්ථානයේ තුල හිටගත්ත සාගතයේ තියෙන තැන. අපි දකිනවා උප්පත්ති පොතේ 26 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදේ සහ 13 වෙනි පදේ. ඊසාකේ දේශයෙහි බීජ වපුරා එම අවුරුද්දේම 100ක් අස්වැන්න ලැබුවේය. ස්වාමීන් වහන්සේ ඔහුට ආශිර්වාද කළසේක. හලෙලූයා. ඒ මිනිසයා පොසත් වී ඊතා පොසත් වන තුරුම වඩා වර්ධනය වුණේ. හලෙලූයා. කියන වඩා වර්ධනය වුණා. වඩා වර්ධනය වුණා. හලෙලූයා. ඔබ දන්නවද ඊසාක් දෙවියන් වහන්සේගේ උපදෙස් ඔහුගේ ජීවිතයට අරගෙන ඒ උපදෙස් එක්ක ඔහු හිටගත්තී. ඔහු ඒ උපදෙස් එක්ක ක්‍රියාත්මක වෙද්දී ඒ උපදෙස් අතහරින්න නැතුව ඒ උපදෙස් ඔහුගේ ළඟ තියාගත්තී. ඌට මොකද්ද සිද්ධ වුනේ? පොසත් මිනිසෙක් බවට පත් වුණා. වඩාම වර්ධනය වෙන මිනිසෙක් වුණා. හලෙලූයා. ඔබ දන්නවද ඊසාක් මේ පොසත් ජීවිතයකට ගෙනාවේ මොකද්ද? ඊසාක් මේ වගේ වර්ධනය වෙන ජීවිතයකට ගෙනාවේ මොකද්ද? ඊසාක් මේ වගේ බලවත් ස්ථානයකට එසුවේ මොකද්ද? දෙවියන් වහන්සේ දුන්න උපදේශයක්. හලෙලූයා. අද දෙවියන් වහන්සේගේ උපදේශ මනුෂ්‍යයන්ව පොසත් කරන්න යනවා. අද දෙවියන් වහන්සේ දෙන උපදේශ ඔබගේ ජීවිතයට ගන්නවා නම් ඔබ කරන ඕනම දෙයක් තුළ ඔබ වර්ධනය දකින්න යනවා. ඔබ දන්නවද මේ වගේ පොසත් ජීවිතයකට ආවේ නැහැ තමන්ගේ ප්‍රඥාවෙන් ගමන් කරපු අය. මේ වගේ වඩා වර්ධනය වෙන හැනකට ආවේ නැහැ. තමන්ගේ ඇස් වලට දැකලා තමන්ට වෙන දේ පෙනිලා තමන් තනියෙන් තීරණ ගත්ත අය මේ වගේ දෙයක් දැක්කේ නැහැ. සෙනෙහවන් සහෝදරයන් සහෝදරි ඔබගේ ජීවිතේ නිතරම උන්වහන්සේගේ උපදෙස් හොයන්න. ඔබගේ පෞල් ජීවිතේ උන්වහන්සේගේ උපදෙස් හොයන්න. ඔබගේ ව්‍යාපාරයේ උන්වහන්සේගේ උපදෙස් හොයන්න. ඔබගේ සෞඛ්‍යයේ උන්වහන්සේගේ උපදෙස් හොයන්න. ඔබගේ තරුණ ජීවිතයේ උන්වහන්සේගේ උපදෙස් හොයන්න. සෙනෙහවන් සහෝදරය සහෝදරිය ඔබ කාටවත් මේ ලෝකයටවත් මේ ලෝකේ ඉන්න යක්ෂයාටවත් ඔබ වටන්න බැරුව යනවා. උන්වහන්සේගේ උපදේශ ඔබගේ ජීවිතයට ගත්තී. බලවත් ජීවිතයකට එන්න යනවා. ඒ මිනිස්යා පොසත් වී ඊතා පොසත් වනතුරු වඩාම වර්ධනය වුණේ. හලෙලූයා. සෙනෙහවන් සහෝදරය සහෝදරිය දෙවියන් වහන්සේ කරන්න කියන දේ කරන්න. ඔබගේ ජීවිතේ දෙවියන් වහන්සේ එපා කියන දේ රහසින්වත් කරන්න යන්න එපා. හලෙලූයා. මනුෂ්‍යයන්ගේ බලපෑම් වලට හසු වෙන්න එපා. අද අපි අපේ ක්‍රිස්තියානි ජීවිතේ මනුෂ්‍යයන්ගේ බලපෑම් වලට හසු වෙනවා. ඒ නිසා දෙවියන් වහන්සේගේ උපදේශ එක පැත්තක තියදී අපි මනුෂ්‍යයන්ගේ කාරණාවල් සම්පූර්ණ කරනවා. ඒ වගේ අයට උසස් වීමක් දකින්න බෑ. හලෙලූයා.
ඔබගේ පාස කොහොමද මේ වගේ ස්ථානයක් හැදුවේ? සෙනෙහමන් සහෝදරයා සහෝදරි දෙවියන් වහන්සේගේ උපදෙස් උඩ මඟ පෙන්නවා මේ වගේ ස්ථානයක් ගොඩනගන්න. ඔබ මොකද කල්පනා කරලා බලන්න. කාඩ්බෝඩ් කෑල්ලක නිදාගත්ත කෙනෙක්, ඉස්කෝලේ 6 වසරට ගිය කෙනෙක්, කුණුබක්කේ අරගෙන ඒකෙ තිබ්බ කෑම කාපු කෙනෙක්, සෙනෙහමන් සහෝදරයා සහෝදරි මේ වගේ සේවයක් කරන්න පුළුවන්ද? කොහොමද මේ වගේ සේවයක් උඩ කරන්න පුළුවන් උනේ? ඌ නිතරම මනුෂ්‍යයන්ගේ ප්‍රඥාවෙන්, තමන්ගේ ප්‍රඥාවෙන් ගමන් කරන්නේ නැහැ. ඔහුගේ ආත්මයට ඌ ගන්නවා දෙවියන් වහන්සේගේ උපදෙස්. හලෙලූයා. දෙවියන් වහන්සේගේ උපදෙස් නිතරම ඔබ ජයග්‍රහණයේ තලයකට ගේන්න යනවා. වැදගත් කාරණාවල් තුනක් ඔබට කියන්න යනවා. මේ කාරණාවල් තුන ඔබ තදින් අල්ලගන්න ඕනේ ඔබගේ ජීවිතේ. මේ කාරණාවල් තුන ඔබ තේරුම් ගත්තොත්, මේ කාරණාවල් තුන ඔබ තදින් අල්ලගත්තොත්, ඔබ මට දෝගන ඇවිල්ලා කියන්න යනවා පාස්ටර් මං ආශිර්වාද ලැබුවා. හalleluya. සෙනෙහමන් සහෝදරයා පළවෙනි දේ දෙවියන් වහන්සේ ඔබට පෙන්වන පළවෙනි කාරණාව තමයි ඔබගේ ජීවිතය සඳහා ඇති උන්වහන්සේගේ උපදෙස් ඔබ අනුගමනය කරන කෙනෙක් වෙන්න ඕන. එහා පැත්තේ කෙනාට කියන්නේ ඔබගේ ජීවිතයේ තියෙන උන්වහන්සේගේ උපදෙස් අනුගමනය කරන කෙනෙක් වෙන්න. හalleluya. ඔබගේ ජීවිතය සඳහා උපදෙස් තියෙනවා. ඒ උපදෙස් අනුගමනය කරන කෙනෙක් වෙන්න ඕනේ. හalleluya. එතකොටයි ඔබගේ ජීවිතයේ විශේෂත්වයට ඔබට යන්න පුළුවන් වෙන්නේ. උන්වහන්සේගේ උපදේශ පැත්තක තියලා ඔබගේ ප්‍රඥාවෙන් කිතුණු ජීවිතය ගෙනියන්න යනවා නම්, ඔබගේ තෝරා ගැනීම වලින් ගෙනියන්න යනවා නම්, ඔබගේ හිතට එන හැඟීම් වලින් ගෙනියන්න යනවා නම් ඔබට උසස් ජීවිතයක් එන්න බෑ. ඔබගේ ජීවිතය සඳහා තියෙන උපදේශ ඒව ඔබ අනුගමනය කරන කෙනෙක් වෙන්න. බයිබලයේ කියනවා ඒව අත නෑර ඒව පවත්වන්න කියලා. දැන් ඔබ ගයක් හදන්න ගියාම ඔබ ප්ලෑන් එකක් අඳින්න යනවා. ගෙවල් හදන කෙනෙක් ළඟ. එයා ප්ලෑන් එක ගත්ත ගමන් කියනවා ඔයා ගේ හදන්න ඉස්සෙල්ලා මේ ඉඩමට දෙන්න වෙනවා බහිරව පූජාවක් කියලා. ඔබ මොනවද කරන්නේ දැන් මේ ප්ලෑන් එකක් ඇඳ ගන්න ආවේ ඔබට අමාරුවෙන් ගයක් හදන්න. ඔබ කොහොම හරි සල්ලි එකතු කරා. ඔබ කොහොම හරි සල්ලි ටිකක් ඔබට හම්බුණා. ඔබ දැන් කොහොම හරි ප්ලෑන් එකකුත් ඇඳගත්තා. ඔබ යනවා ප්ලෑන් එකක් අඳින කෙනෙක් ළඟට. එයා අර විද්‍යාව, මේ විද්‍යාව, වාස්තු විද්‍යාව මේ ඔක්කොම දාලා එයා ප්ලෑන් එක අඳින්න කලින් ඔබගේ ඉඩමේ ඔප්පුව බලලා එයා කියනවා මේ ඉඩමේ ගේ හදන්න ඉස්සෙල්ලා ඉඩම දෙන්න වෙනවා බහිරව පූජාවක් කියලා. ඔබ මොනවද එතකොට කරන්නේ? ඔබ බහිරව පූජාව දෙනවද? එහෙම නැත්නම් ඔබ කොයි විදිහටද ක්‍රියා කරන්නේ? සෙනෙහමන් සහෝදරයා සහෝදරිය ඔබට තියෙන දෙවියන් වහන්සේගේ උපදේශයක් හදන්න. හalleluya. සෙනෙහමන් සහෝදරයා සහෝදරිය දේව වචනේ කියනවා නුඹලා කරන ඕනම දෙයක් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් කරන්න. හalleluya. සමහර අය මොනවද කරන්නේ? හොරෙන් බහිරව පූජාවක් දීලා පාසලට එන්න කියලා ගේ හදන දවසේ පාසලට යාචනා කරන්නේ. ඔබ අනුගමනය කරන්නේ නැහැ උන්වහන්සේගේ උපදෙස්. අවසානයේ කියනවා ඒ හදාගන්න බැරි වුණා. එයි අපේ ජීවිතයේ දෙපැත්තක් අපි ගත කරනවා. සෙනෙහමන් සහෝදරයා සහෝදරිය ඔබගේ ජීවිතයේ තියෙන උපදේශයන් ගන්න ඕනේ උන්වහන්සේගේ. ඒ උපදේශුයි ඔබට වඩා වර්ධනය වෙන පෝසත් ජීවිතයකට ඔබ ගෙනියන්න යන්නේ. ඒවා මේ පොළොවේ මිනිසෙක් දුන්නේ නෙමෙයි. ඒ උපදේශ සෙනෙහමන් සහෝදරයන් සහෝදරිය රටක ජනාධිපති කෙනෙක් දීපු ඒවා නෙමෙයි. ලෝකයේ මෙව්ව මෙවුම්කාර ਸਰව බලධාරී දෙවියන් වහන්සේ විසින් දීලා තියෙන උපදේශ. දැන් සිස්ටර් කෙනෙක් මට කිව්වා පාස්ටර් මගේ මේ බෙල්ලේ ආව ප්‍රශ්නයක් නිසා මම ගියා වෛද්‍යවරයෙක් හම්බෙන්න කියලා. ස්නායුවල රෝගයක් නිසා. මේ වෛද්‍යවරයා පාස්ටර් මට කිව්වා මේ යෝග ව්‍යායාම කරන්න, යෝගා කරන්න කියලා. පාස්ටර් මම යෝගා කරාට කමක් නැද්ද?
සෙනෙහවන් සහෝදරයා සහෝදරයන් දැන් එයාගේ කැමැත්ත මොකද්ද? දැන් වෛද්‍යවරයා ළඟට ගිහලා යෝග කරන්න. යෝගයි දෙවියන් වහන්සේ දෙන දිව්‍යමය සුවය අතර විශාල පරතරයක් තියෙනවා. යෝග කියන්නේ වෙන එකක්. ඒක තුල දෙවියන් වහන්සේ නැහැ. හැබැයි යේසුස් වහන්සේ කියලා තියෙනවා උන්වහන්සේගේ කසපහරින් රුධිරෙන් උන්වහන්සේගේ ලේ බිඳුවෙන් කසපහරින් ඔබ සුව කරලා ඉවරයි කියලා. සෙනෙහවන් සහෝදරයා ඔබගේ ජීවිතයේ තියෙන උපදේශ ටික ඔබ හරියට ගන්න ඕනේ දෙවියන් වහන්සේගේ වචනේ. ඔබ මේවා අල්ලගත්තොත් තමයි ඔබ සුවෙන් ජීවත් වෙන්න යන්නේ. ලෝකේ ආත්මේ නිතරම ඔබ යට කරන්න උත්සාහ කරනවා. ඔබගේ කිතුණු ජීවිතේ. ඔබ නිතරම ලෝකෙට හරවන්න උත්සාහ කරනවා. දෙවියන් වහන්සේගේ උපදේශ වලින් ඔබ වෙනත් පැත්තකට හරවන්න යක්ෂයා උත්සාහ කරනවා. ඔබ නිතරම ගන්න තීරණවලදී, ගන්න තෝරා ගැනීමවලදී, ඔබ කරන හැම වැඩකටම ඔබ කල්පනා කරනවද දෙවියන් වහන්සේගේ උපදේශ මොකද්ද මේ සම්බන්ධව මට දීලා තියෙන්නේ? ඔබ දන්නවද ඊසාක් තමන්ගේ ජීවිතයේ තියෙන උපදේශ ගත්තා. අමහරු තැනක් සාගත කාලයක්. ඌට බලාපොරොත්තුවක් නැහැ. දෙවියන් වහන්සේ ඔහුගේ ජීවිතයේ දුන්න උපදේශ ගත්තා. ඔහු සාගතයේ තවත් දැක්කේ නැහැ. එකින් 100ක් ඔහු අස්වැන්න ලැබුවා. පොසත් මිනිසෙක් වුණා. ඔබගේ ජීවිතය සඳහා ඇති උන්වහන්සේගේ උපදේශ ඔබ අනුගමනය කරන කෙනෙක් වෙන්න. දෙවෙනි දේ. මේ දෙවෙනි දේත් ඔබගේ ජීවිතයට ගන්න ඕනේ. කියන සභාව මේ දෙවෙනි දේ දකින්න. සියලු දෙනාම කියන්නේ. මොකද්ද දෙවෙනි දේ? හදිසි තීරණ ගැනීම වලින් වළකින්න ඕනේ. හැබැයි කෙනාට කියන්න කලබල වෙලා තීරණ ගන්න එපා කියලා. අපි හරියට ඉක්මව වෙනවා ප්‍රශ්නවලදී තීරණ ගන්න. කලබල වෙනවා. ඔබ දන්නවද ඊසාක් අර සෙනගත් එක්ක ඔක්කොම මිසරයට යද්දී ඊසාකුත් කලබල වෙලා සෙනගත් එක්ක යන්නේ දෙවියන්වහන්සේ තට්ටු කරලා කියන ඊසාක් යන්න එපා. හදිස්සි වෙලා තීරණ ගන්න එපා. හාලෙලූයා. හදිස්සි වෙලා විවාහ වෙන්න එපා. හදිස්සි වෙලා දෙනේවන් සහෝදරයන් සහෝදරිය තීරණ අරගෙන යන්න එපා. හදිස්සි වෙලා සභාව අතරින්න එපා. සමහර අය හදිස්සි. සමහර අය ඉක්මනින් තීරණය කරනවා මම සභාව අතරිනවා. ඒ ඉක්ම වෙලා ගන්න තීරණ. සමහර අය හදිස්සි වෙලා මොනවද කරන්නේ? රස්සාවෙන් අයින් වෙනවා. හදිස්සියෙන්. ඔබ දන්නවද මේ තීරණ කොහෙන්ද ඔබ ගන්න කියලා? ඔබ හදිස්සි වෙලා ගන්න තීරණ ඔක්කොම ගන්න ඔබගේ ප්‍රඥාවෙන්. ඒක ඇතුලේ දෙවියන් වහන්සේ නැහැ. ඒක ඇතුලේ දෙවියන් වහන්සේගේ ඵලය නැහැ. ඒක ඇතුලේ දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම නැහැ. ඒක ඇතුලේ දෙවියන් වහන්සේගේ උපදේශය නැහැ. ඔබ හදිස්සි වෙලා තීරණයක් ගත්තොත්, එදා ඊසාක් හදිස්සි වෙලා තීරණයක් ගත්තොත්, ඔහුට මේ තිබුණු බලවත් උසස් ජීවිතයකට එන්න බැරුව යනවා. අර මිසරයට ගිය පවුල් එකක්වත් ඊසාක් ආවා වගේ උසස් ජීවිතයකට ආවේ නැහැ. ඊසාක් හදිස්සි වෙන්නේ නැතුව උන්වහන්සේ දීපු උපදේශය ජීවිතේට අරගෙන ඒ උපදේශ එක්ක වැඩ කරන්න පටන් ගත්තා. හලෙලූයා. හදිස්සි වෙලා තීරණ ගන්න එකෙන් බලකින්න ඔබගේ ජීවිතේ. මිනිස්සු ඔබට කලබල කරයි. ඉක්මනින් තීරණය ගන්න. ඉක්මනින් තීරණය ගන්න. නමුත් ඔබ කලබල වෙන්න එපා. දෙවියන් වහන්සේගේ උපදේශය අරගෙන ඒකට වැඩ කරන කෙනෙක් වෙන්න උන්වහන්සේ ඔබට ආශිර්වාද කරන්න යනවා. තුන්වෙනි දේ. ඔබගේ වර්ධනයත් ඔබගේ උසස් වීම උන්වහන්සේගේ උපදේශය ඇතුලේ තියෙනවා. එහා පැත්තේ කෙනාට කියන්න ඔබගේ වර්ධනය ඔබගේ උසස් වීම උන්වහන්සේගේ උපදේශය ඇතුලේ තියෙනවා. හalleluya. ඔබගේ වර්ධනය කොහෙද තියෙන්නේ? ඔබගේ උසස් වීම කොහෙද තියෙන්නේ? උන්වහන්සේගේ උපදේශවල. හalleluya. අපේ දේවස්ථානයේ ඉන්න සහෝදර ගාමිණී ඔහු රැකියාවක් කරමින් සිටි. නමුත් පාස්ටර්ට අනාගත වාක්‍යයකින් උපදේශයක් දුන්නා. ඒ දීප උපදේශය තමයි කරන රස්සාව අතාරින්. ඒක දෙවියන් වහන්සේගෙන් ආව උපදේශය. ඔහු දෙවියන් වහන්සේගෙන් උපදේශය ලබා ගත්තා. ඊට පස්සේ ඔහු දන්නේ නැහැ මොනවද කරන්න ඕනේ කියලා. ඔහු යාචනා කරා. ඔහු පාස්ටර්ගෙන් මඟ පෙන්වීමක් එල්ලුවා. පාස්ටර් මම මොනවද මෙතනින් ඉදිරියට කරන්න? ඔහුට මඟ පෙන්වුවා පාස්ටර්. යම් ව්‍යාපාරයක් කරන්න. ආරම්භ කළ ව්‍යාපාරය බොහොම පුංචියට. පුඩාවට පටන් ගත්තා ව්‍යාපාරයක් කරන්න. උන්වහන්සේ දීපු උපදේශ එක්ක. සෙනෙහවන් සහෝදරයන් ඔහුට තිබුණු බයිසිකලේ කොළඹට ගිහිල්ලා පොඩි බට කෑලි ගෙනල්ලා ඔහු පටන් ගත්තා පුඩා ව්‍යාපාරයක් කරන්න.
ඔහු ඒක අරගෙන ඒක ඇතුළට තවත් දෙවියන් වහන්සේගේ උපදේශ ඇතුල් කරගත්තා. ඔහු පුංචිට පටන් ගත්ත දේ තුල තවත් ඒකට දෙවියන් වහන්සේගේ උපදේශ ගත්තා. ඔහු මොනවද කරේ? ඔහුට ව්‍යාපාරයෙන් ලැබෙන 10න් එකක් ඔහු දෙවියන් වහන්සේට තවත් වෙන් කරන්න පටන් ගත්තා. ඔහු තවදුරටත් උපදේශ ගත්තා ඔහුගේ ජීවිතේට. මොනවද? ඔහු හැමදාම උදේ 6 යාච්ඡාව තෝරගත්තා. කොච්චර ව්‍යාපාරේ තිබුණත් මං උදේ 6ට ඇවිල්ලා පල්ලියේ දන ගන්නවා. ඔහු දිගින් දිගටම උපදේශ ඇතුල් කරගනිමින් හිටියා දෙවියන් වහන්සේගේ. අද ඔබ දන්නවද මේ ලංකාවේ බොහෝ පළාත් වලට ඔහුගේ ව්‍යාපාරය පැතිරිලා තියෙනවා. දෙවියන් වහන්සේ බලවත් ලෙස ඔහුට ආශිර්වාද කළා දෙවියන්. අද වාහන පහක් ඔහුට තිබෙනවා. අද ගෙවල් දෙකක් ඔහුට තිබෙනවා. සෙනෙමන් සහෝදරයන් සහෝදරී කොහොමද මේ මිනිස්සයා වඩා වර්ධනය වෙන උසස් ජීවිතයකට ආවේ? ඒ තමයි එක උපදේශයක් අල්ලගෙන ඒකත් එක්ක ගමන් කරමින් යදී තව තවත් දෙවියන් වහන්සේගේ උපදේශ ඇතුල් කරගන්න.